මේ පාලකයන්ගේ ප්‍රතිඵල අපි පහුගිය අවුරුදු 9 වෙනකොටත් දැක්කා. අපේ රටේ පවුල් ලක්ෂ 30කට රුපියල් 5000 ගානේ අවුරුදු කණ්ඩ සල්ලි දෙන්න උනා ආණ්ඩුවට. මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 26ක් පමණ සේවක අර්ථසාධක කරමුදලට දායකත්වය දක්වනවා. ඒ වගේම රාජ්‍ය සේවකයෝ ලක්ෂ 13ක් පමණ ඉන්නවා. මේ අය ඇරුණහම මේ රටේ ව්‍යාපාරික නැත්තම් ස්වයං රැකියා හරි ව්‍යාපාර හරි කරමින් යම් රැකියාවක් තියෙන මිනිස්සු තවත් ලක්ෂ 5ක් පමණ ඉන්නේ. මේගොල්ලෝ ඇරුණහම රටේ භාගයට භාගයක් දුප්පතුන් නැති කරපු රටක තමයි අපිට මේ මූල්‍ය නගර පිළිබඳ සාකච්ඡාවට දායක වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ලක්ෂ 30ක් ලක්ෂ 58ක් ඉන්න රටෙන් පවුල් ලක්ෂ 58ක් ඉන්න රටේ පවුල් ලක්ෂ 30ක්ම රුපියල් 5000ක් ආණ්ඩුවෙන් ලබාගෙන අවුරුදු සමරන තත්ත්වයට පත් කරලා තියෙන රටට තමයි මේ පාලකයෝ මේ මූල්‍ය නගර හදනවා කියලා අලුත් පනතක් පාර්ලිමේන්තුවට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපි දැක්කා මේ වගේම ඉතිහාසය ඇතුලේ සමහර සිදු කරපු මැදිහත් වීම අදටත් අපිට ප්‍රශ්නගත කරුණු එකතු කරමින් තියෙනවා. දැන් මේ ඊයේ පෙරේදා හම්බන්තොට වරායට ආවා මේ යුරේනියම් නැවක්. හම්බන්තොට වරායට චීන වරාය. හම්බන්තොට වරාය කියලා කිව්වම දැන් ඒකට චීන වරාය කියන එක ලේසි අපිට මොකද 99 අවුරුද්දකට පැවැත්ති රනිල් මෛත්‍රීගේ ආණ්ඩුව බදු දුන්නා. තව අක්කර 3000ක් ඒ ආශ්‍රිතව ආයෝජන කලාපයක් හදන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණෙත් කිව්වා ආපු ගමන් මේක වෙනස් කරනවා ගන්නවා ආපහු කියලා. සතියක් යනකොට ඒ කතාව වෙනස් කරලා ඔහොම යන් කියලා කියපු චීන වරාය අද වෙනකන් චීනයේ සංවර්ධන කටයුතු කරන්නේ නැහැ. අද මේ ප්‍රදේශවල සංවර්ධන කටයුතු වලට දේශීය ව්‍යාපාරිකයන්ට පවා මැදිහත් වීම වලට බරපතල බාධා තියෙනවා. එතකොට ඒ තත්ත්වයන් යටතේ අපි දැක්ක චීන වරායට ඇවිල්ලා තියෙන යුරේනියම් නැවක්. මේක මේ සරල කාරණයක් නෙමෙයි. යුරේනියම් කියලා කියන්නේ න්‍යෂ්ටික බලාගාරවලට අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කරන අමුද්‍රව්‍යයක්. පුපුරන ද්‍රව්‍යයක් තා විදිහකින් කිව්වොත්. දැන් මේ නැවල් චීන වරායට එන්නේ හම්බන්තොට වරායට එන්නේ නැවේ කාර්මික දෝෂයක්. ඔබට මතක ඇති ලෙබනනේ බේරූට් නගරය පිපුරුවා මේට අවුරුද්දකට විතර කලින්. ඒත් මේ වගේම ඇමෝනියම් ගබඩා කරලා තිබුණා. ඇමෝනියම් නයිට්‍රේට් ගබඩා කරලා තිබිච්ච ගබඩාවක් පිපුරුවා. අවසානයේ මේක කරුණු කියා ගන්න බැරුව හිටියා මිනිස්සුන්ට. මොකද නගර මැද මේ නගර ප්‍රදේශවල මේවා කොහොමද ගබඩා කරන්නේ කියලා. මේ ඇමෝනියම් නයිට්‍රේට් වලටත් වඩා ප්‍රබල පුපුරන එහෙම නැත්නම් මූලද්‍රව්‍යයක් තමයි පුපුරන ද්‍රව්‍යයක් හැටියට පාවිච්චි කරන එකක් තමයි මේ යුරේනියම්. ඒකෝට දැන් මේ යුරේනියම් නැව පටවගත්ත නැව චීනේ බලාගාර වලට යන නැව මේ හම්බන්තොට වරායෙන් අපිට හම්බ වෙනවා. මේ හම්බන්තොට වරායට මේ නැව ඇවිල්ලා අඩුම තරමේ මේ නැවේ එන්නේ මොනවාද කියලා දේශීය සමාගම අපිට කියලා නැහැ. මෙහි තියෙන සමාගම මේ නැව ගේන සමාගම අපිට කියලා නැහැ මොනවාද මේ නැවේ එන්නේ කියලා. ඉතින් මේ නැව හම්බන්තොට වරායට ඇවිල්ලා කාර්මික දෝෂයක් තියෙන මේ යුරේනියම් නැව බැරි වෙලාවත් පිපුරුවා නම් ලංකාවේ තව කෑල්ලක් ලංකාවට අහිමි වෙනවා. දකුණු පැත්තත් ගලවලා යනවා. ඒ තරම් පිපිරීමකට අදාළ වෙන මහා දැවැන්ත යුරේනියම් ප්‍රමාණයක් තමයි නැවක තියෙන්නේ. මොකද නැවක මේ මලු දෙකක් තුනක් කරා යන්නේ නැහැ. ඒතර මෙහෙම අපේ රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරපු මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ කියලා කියපු තැන්වල දන්නේ නැතුව නැව් පිටින් පුපුරන ද්‍රව්‍ය එනවා. ඉතින් මේක රටට දැනගන්න හම්බ වෙන්නේ. දැන් මේ හම්බන්තොට වරායේ වැඩ කරන කෙහෙලිය රඹුක්කල් මහත්තයාගේ දුව තමයි මේ ගැන ස්ටේට් මැනේජර් හැටියට ඉන්න කෙනා තමයි මේ ගැන රටට කියන්නේ අපිට මේ දැනුම් දුන්නෙත් නෑනේ මේක කියලා. ඒවා හොයන් යනකොට තමයි මේගොල්ලන්ගේ දුවලා දරුවෝ හැමතැනම ඉන්නව රිංගලා. කබ්‍රාල් මහත්තයාගේ පුතා පෝට් සිටි කම්පැනි එකේ ඉන්නවා වගේම මේ චීන වරාය කම්පැනිත් මේ ලංකාවේ නියෝජිතොත් ඉන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉතිහාසෙත් මේ චීන වරාය නැත්නම් හම්බන්තොට වරාය පිළිබඳ කරුණු කියපු අය රට ඇතුළට මේ තරම් පුපුරන ද්‍රව්‍ය නැව් පිටින් එනවා අඩුම තරමේ කර කියාගත නොහැකිව දැන් ආපු නැවට යන්න කියනවා. යන්නේ කොහොමද දැන් කාර්මික දෝෂයක් නේ නැව. ඉතින් කාර්මික දෝෂයක් තියෙනවා බැරි වෙලාවත් පිපුරුවා නම් හම්බන්තොට පැත්ත හොයාගන්න හම්බ වෙන්නේ නැහැ රටේ. මේ ආණ්ඩුවල ක්‍රියාමාර්ග හරහා රටට සිදුවෙමින් තියෙන බරපතල අවදානම් මේවා. ඉතින් මේ தত্ত্বය පමණක් නෙමෙයි. මේ විදිහටම දැන් මේ ජාතික ආරක්ෂාව ගැන කයිවාරු ගැහුවට ඔන්න ජාතික ආරක්ෂාවට අද අත්වලා තියෙන ඉරණම. අද ජාතික ආරක්ෂාව අනතුරේ. අද ප්‍රශ්නේ තියෙන එක. මේ බෝම්බ නැව් ගෙනල්ලත් මෙහෙම පුපුරලා දාන්න පුළුවන් රට හතර වටේ තියන් ඕන්න. ඉතින් ඒ වගේ තැන් නම් හැදෙන්නේ රටේ. ඒක රටේ ජන ජීවිතේට බරපතල ප්‍රශ්නයක්. මොකද රටේ අවබෝධයක් නැතුව රට අනාරක්ෂිත කරමින් මේ තරම් නැව් පිටින් මේ පුපුරන ද්‍රව්‍ය අරන් එනකොට ඒවා පිළිබඳව අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග තියෙන්නේ ආවට පස්සේ ආරංචි වෙලා යන්න කියනවා මිස එන්න කලින් එන්න එපා කියන ප්‍රතිපත්තියක් අපිට නැහැ. ඇයි? මේවා හරියට දැන් ඒගොල්ලන්ගේ අයිතිකාර කොටස්
චීන වරායට එන එක දැන් චීනේ අයිතිය තියෙන්නේ. ඒ නිසා අපිට මොකුත් කියන්න බෑ වගේ. වහාම යන්න කිව්වට නැව හදාගෙන තමයි යන්නේ ඒගොල්ලෝ. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර මේ විදිහටම තමයි අපි මේ ප්‍රශ්නේ බලන්නේ. මොකද මේ තැන්වල ඉන්න මේ දේශපාලඥයන්ගේ දුවලා දරුවෝ පුතාලා එක්ක තමයි මේ සමහර සාකච්ඡා සංවාද ගොඩනගන්නේ. දැන් පෝර්ට් සිටි එනකොට කබ්‍රාල් මහත්තයාගේ පුතා පෝර්ට් සිටි ස්ටේට් මැනේජර් කෙනෙක් හැටියට ඉන්නවා. පෝර්ට් සිටියට අදාළ චෙක් කම්පැනි එකේ. කියන්නේ පෝර්ට් සිටියට අදාළ මේ කම්පැනි එකේ කළමනාකරුවෙක් හැටියට ඉන්නවා. ඒක තාත්තා අපේ රටේ භූමි භාගයක් හැටියට ගොඩ කරපු මේ කොළඹ ආසිත මුහුදේ ගොඩ කරපු මේ ගොඩබිම ඒක විදේශිකයන්ට ලබා දීම සඳහා නීති හදන ඇමතිවරයා. පුතාර සමාගමේ නියෝජිතයා. පනතේ දානවා මේ කවුරු හරි සම්බන්ධකම් තියෙන ඥාතිකමක් තියෙන හිතවත්කමක් තියෙන කවුරු හරි ඉන්නවනම් මේ ගනුදෙනු වලදී ඈත් වෙලා ඉන්න ඕනේ කියලා පනතේ දානවා කබ්‍රාල් මහත්තයලා. conflict of interest එක වෙනකොට එහෙම ලැබැදියාවේ ගැටුම ඇති වෙයි. තාත්තට පුතාට තියෙන සම්බන්ධකම ව්‍යාපාරිකයන්ට බලපායි කියලා මේ කරුණු කියනවා. අපි කියන්නේ මේ වැඩපිළිවෙල පටන් ගත්ත තැන ඉඳන් මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවල තියෙන ගැටුම එක පැත්තකින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපි කරුණු කියන්නේ කරුණු කාරණා ගණනාවක් එක්ක. ඒ මොකද මේ කොළඹ වරාය නගරය කියලා කියන එක ඇතුලේ තියෙන්නේ අපේ රටේ සංවර්ධනය ඉලක්ක කරගත්ත ආයෝජන කඳවා ගැනීමේ ඌමනාව තමයි ආණ්ඩුව දැන් අපිට කියන්නේ. මොකද අද අපේ රට බරපතල ඩොලර් අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ අර්බුදයට ගොඩ එන්න විවිධ උපාය මාර්ග උපක්‍රම ආණ්ඩුව හොයනවා. අපි දැක්ක දැන් දවස් 3කට කලින් කබ්‍රාල් මහත්තයා බොහොම උජාරුවෙන් කිව්වා අද ඩොලර් එක රුපියල් 185යි ගන්න 87යි විකුණන මිල 191යි කියලා. කබ්‍රාල් මහත්තයාට වාහනේ නැගලා ගෙදර යන්න බැරි වුණා. ඩොලර් එක රුපියල් 208ට නැංගා. දැන් මේ නිකන් අර හිතේ තියෙන දේවල් කියලා යනවා. ඇවිල්ලා පාර්ලිමේන්තුවට කියනවා මේව. මොකද අද රටේ ආයෝජකයන්ට එහෙම නැත්නම් අපේ රටේ ආනයන අපනයන කරුවන් ව්‍යාපාරවල ඉන්න අයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය හොයාගන්න ඩොලර් නැහැ. ඩොලර් හිගයක් තියෙනවා රට ඇතුලේ. ඒ ඩොලර් හිගයට උත්තර හොයන්න ආණ්ඩුව මේ බැරියර් දැම්මට ඩොලර් එක ඉහළ යන එක අල්ලලා තියාගන්න. රුපියල අවප්‍රමාණය වෙන එක නවත්ත ගන්න ඩොලර් එක ගස් බඳින්න හදනවා කබ්‍රාල් මහත්තයා. ඉතින් කබ්‍රාල් මහත්තයා ඩොලර් එක ගස් බඳින්න හැදුවට ඩොලරයට සාපේක්ෂව රුපියල වේගෙන් කඩාගෙන වැටෙනවා. මේ මෑත ඉතිහාසයේ ඉහළම මිල ඩොලර් එක රුපියල් 210ට ගියා පෙරේදා. දැන් රුපියල් 200 උඩින් තියෙන්නේ. ආණ්ඩුව ගැසට් ගහනවා හරියට හාල් වලට ගැසට් ගහුවා වගේ. දැන් ඩොලර් වලටත් ගැසට් ගහනවා. දවස ගානේ ගැසට් ගහුවට වැඩක් නැහැ. ඩොලර් උපයන ක්‍රියාමාර්ග උපාය මාර්ග රටට ගේන්නේ නැතුව. දැන් අන්න ඒකට උත්තරයක් හැටියට තමයි ආණ්ඩුව කියනවා මේ වරාය නගරය අපේ රටේ හැරුම් ලක්ෂයක් ඩොලර් මිලියන 15000 ලංකාවට ආයෝජන ගේන්න හදන වැඩපිළිවෙලක්. ඒ නිසා දැන් මේ වරාය නගරයට ආශ්‍රිතව අවශ්‍ය කරන කටයුතු කිරීම සඳහා වෙච්ච පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ පනත පාර්ලිමේන්තුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත. දැන් මේ පනත පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා ආණ්ඩුව මේ කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ කිසි අවුලක් නැහැ. රටට හොඳයි. ආයෝජකයෝ එයාපෝට් එකේ queue එකේ ඉඳී ප්ලේන් එක ළඟට යනකම් කියලා තමයි ආණ්ඩුව දැන් මේ හිතන් ඉන්නේ. දැන් මේ ආණ්ඩුව රටේ ජනතාවට කියන බොරුව මේක තමයි. හැබැයි අපි දන්නවා මේ ව්‍යාපෘතිය එක්ක ප්‍රශ්න ගණනාවක් ඇති කරා. එක මේ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම රටට ප්‍රශ්න ටිකක් ඇති කරා. අපි ඒක අවසන් කරගන්නවා. මොකද දැන් ව්‍යාපෘතිය කරලා ඉවරයි. මූද ගොඩ කරලා ඉවරයි. එතකොට ගොඩ කරපු මේ හෙක්ටයාර් 400කට ආසන්න ප්‍රමාණය දැන් ගොඩ කරපු සමාගමට අයිති කොටසක් තියෙනවා. ලංකාවට අයිති කොටසක් තියෙනවා. පොදු පහසුකම් වෙනුවෙන් වෙන් වෙච්ච කොටසක් තියෙනවා. දැන් ගොඩ කරපු චීන සමාගම ඒ ගොඩ කරපු කොටසේ Tamanට අයිති 143 ඉඩම් ටික දැන් විකුණන්න උත්සාහ කරන අවුරුදු 2කට වැඩි. අවුරුදු 2කට වැඩි. එතකොට දැන් මේක ගොඩ කරාට විතරක් මේක ඉඩම් විකුණන්න බෑ. දැන් සමාගම පැත්තෙන් කල්පනා කළා දැන් මේ ඉඩම්ට විකුණන සැලැස්ම හදනවා. අපි පුරුසන්ත ව්‍යාපාරයක් හැටියට මේ රටේ දේශපාලන ව්‍යාපාර හැටියට මේ රටට ආදරය කරන මිනිස්සුන්ට අපි දකින්නේ. මේක අපේ රටේ තවත් ප්‍රශ්න ගණනාවකට අතවැණීමක් බවට පත් කරලා දැන් තියෙන්නේ. රටට ආයෝජන ඕනේ. වරාය නගරය දැන් හදලා ඉවරයි. ඒක සංවර්ධනය කරන්න ඕනේ. ඒක රටේ නීති යටතේ යම් ප්‍රමාණයකට බැඳිලා තියෙන්න ඕනේ.
අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න ඕනේ නෑ ඒක. ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන එක වහාම වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා මේක තවදුරටත් රටට අවදානමක් හදන අවදානම් කලාපයක් බවට පත් වෙන එක නවතින්න ඕනේ. අපි හිතමුකෝ කවුරු හරි මේ වගේම සමාගමක් මේ යුරේනියම් නැවගෙනාවගේ සමාගමක් මේ ආශ්‍රිතව තියෙන ඉඩම් ටික අරගෙන බ්ලොක් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ගබඩා ටිකක් හදලා තියාගන්නවා. රට අනතුරේ. එනිසා මේක මූල්‍ය නගරයක් ලෙස සංවර්ධනය කරන්න කටයුතු කරන ක්‍රියාවලිය එක පැත්තකින් ගත්තොත් එහෙම. දැන් අපිට සිද්ධ වෙනවා මේක මූල්‍ය නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට එහෙම නැත්නම් මේක සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට යන්න. අපි වෘත්ති සම්ප්‍රදාය ව්‍යාපාරය ලෙස අපි ඒකට එකඟයි. මේක සංවර්ධනය කරන්න ඕනේ. මේක ගොඩනගන්න ඕනේ. හැබැයි මේ ගොඩනගන එක සංවර්ධනය කරන එක මේ රටවල් දෙකක් හැටියට සලකන්නේ නැතුව එක රටක කොටසක් හැටියට තමයි මේකත් සංවර්ධනය වෙන්න ඕනේ. මොකද අපේ රටේ ඉන්න ආයෝජකයෝ කර්මාන්තකරුවෝ දැනටත් අපේ සේවකයෝ රක්ෂා කරන ආයතනවල ඉන්න හිමිකරුවෝ මේ සියලු දෙනා ඒ වගේම රට හෙට දවස මේ රටේ කම්කරු නීති මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් මේ සියල්ල බිලිදෙන තැනක් බවට මේකපත් නොවිය යුතුයි. බිලිදෙන තැනක් බවට මේකපත් නොවිය යුතුයි. සමේක සංවර්ධනය විය යුතුයි. ඒ වගේම මේ රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් මේක තවදුරටත් ආරක්ෂා විය යුතුයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නිසා අපි කියන්නේ මේ කොළඹ වරාය නගරය අද මේ කොමිසමක් හදනවා. මේ කොමිසම අද අධිකරණයේ ඉදිරියේදී විභාගයට ලක් වෙමින් තියෙන මේ කොමිසමේ ක්‍රියාවලිය. නිසා අපි කියන්නේ මේ කොමිසමම සම්පූර්ණම ජනාධිපතිට වඩා බලය තියෙන කොමිසමක් බවට පත් කරලා තියෙන ජනාධිපති මේ කොමිසම. ඒ විතරක් නෙමෙයි. අද මේ කොමිසම් සභාව හරහා රටේ ඉඩම් ටික ඕනෑම අධිරාජ්‍යවාදීන්ගේ තෝතැන්නක් බවට පත් කිරීමේ ඉඩ මේ කොමිසම් සභාව හදලා දෙනවා. චීනෙන් පිරෙව්වට ඕන්නම් චීනට ගන්න පුළුවන්, ඕන්නම් ඇමරිකාවට ගන්න පුළුවන්, ඕන්නම් ඉන්දියාවට ගන්න පුළුවන්. කලාපීය දේශපාලන ඌමනාව අනුව, කලාපීය බලතරංගයේ ඌමනාව අනුව ලංකාවේ මේ විකිණෙන භූමිය අධිරාජ්‍යවාදීන්ගේ නවාතැන්පලක් බවට පත් වෙනවා. මේ කලාපීය බලවතුන්ගේ ගැටුමේ ගොදුරක් බවට ලංකාව මේ නගරය හරහා අද පත් කරන්න තමයි මේ කොමිසම් සභා වාර්තාව දැන් කොමිසම්ස් පනත හදන් තියෙන්නේ. මේ කොමිසම් පනතෙන් සිද්ධ වෙන්නේ මේ සංවර්ධන කටයුත්ත නෙමෙයි. මේකේ ඉඩම් ටික නිරවුල් කරලා දීම සඳහා අවශ්‍ය කරන කටයුත්ත කරලා දෙන්න හදන්නේ. ඉඩම් ටික දෙන්න යනකොට මේ කොමිසම් සභාවේ බරපතල ප්‍රශ්න ගණනාවක් ඉදිරි කරලා තියෙනවා. අඩුම ගානේ දෙනවා නම් දෙන්න ඕනේ ආයෝජකයන්ට ආකර්ෂණයක්, ආයෝජකයන්ට ආමන්ත්‍රණයක්, ආයෝජකයන් කඳවා ගැනීමේ ආරාධනයක් හැටියට. හැබැයි දැන් මොකද කරන්නේ? මේ කොමිසම් සභාව පනත හරහා අපේ රටේ දේශීය ආයෝජකයන්ට සම්පූර්ණ දොර වහලා තියෙනවා. අපි අහනවා මේ ආණ්ඩුවේ ඉන්න ඔය දැන උගත් බුද්ධිමත් මේ ලෝකයේ තියෙන මූල්‍ය නගර පිළිබඳව දන්න මේවට උපදෙස් දීපු අයගෙන් අපිට කියන්න ලෝකේ 126ක් තියෙනවා මේ වගේ මූල්‍ය නගර හැටියට සංවර්ධනය කරපුවා. ලෝකේ 126ක් තියෙනවා. මේ ග්ලෝබල් ෆයිනෑන්ෂියල් සෙන්ටර්ස් හැටියට හඳුනා ගන්නවා 126ක් තියෙනවා. මේ 126න් එකක් අපිට කියන්න ඒ රටේ ආයෝජකයන්ට දොරවල් වහපු එකක්. මේ තමයි හැදෙන පළවෙනි එක. එතනත් ආණ්ඩුව අසාර්ථකයි. තමන්ගේ රටේ ආයෝජකයන්ට දොර වහලා ලෝකෙ කොහෙද මූල්‍ය නගර හෝ සංවර්ධන නගර හදන්නේ. අපේ රටේ ආණ්ඩුව හිතන් ඉන්නවා නීතිය විතරක් හදලා අපේ රටේ ආයෝජකයන්ට දෙන්නෙත් නැතුව, බැංකුව වලින් ණය ගන්න දෙන්නෙත් නැතුව, බැංකුවල තියෙන සල්ලි වලින් ආයෝජනය කරන්න දෙන්නෙත් නැතුව පිට රටින්ම ආයෝජකයෝ ඇවිල්ලා මේකේ ආයෝජනය කරයි කියලා. ඉතින් අපි අහනවා ලෝකෙ කොහෙද එහෙම ආයෝජනය කරන්න අපේ ලංකාවේ මේ හදලා තියෙන මේ ගොඩබිමේ මොනවාද තියෙන සුවිශේෂත්වය? ලෝකේ තියෙන එකම එක මේක නම් ඔන්න ඒක වෙන්න පුළුවන්. ඒ නිසා මේ ව්‍යාපෘතියේ අඬලුහුඩුකම් වගේම ඇද ගොඩක් තියෙනවා. ඒ නිසා මේ කොළඹ නගර ව්‍යාපෘතිය, මේ වරාය නගර ව්‍යාපෘතිය, මේ කොමිසම් සභා පනත එක පැත්තකින් රටේ නීතිය උල්ලංඝනය කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. රටේ ඉඩම් අයිතිය කොමිසමේ කොමසාරිස්වරු 7 දෙනෙකුගෙන් මූණු බලලා දෙන තැනට මේ කොමිසමේ නිර්ණායක හැදිලා තියෙන්නේ. ඉඩම දෙන්න ඕනේ ආයෝජකයා කවුද කියලා තීරණය කරන නිර්ණායක නෑ මේක ඇතුලේ. ඒ නිසා අද මේ වරාය නගර කොමිසම් පනත කියලා කියන්නේ අපේ රටේ මේ රටට සිටියමට එකතු වෙච්ච හෙක්ටයාර් 400 භූමිය වෙනත් භූමියක් කරලා
ලෝක බලවතුන්ගේ ඌමනාවලට ගොදුරක් බවට පත් කරන හදන පනතක් තමයි මේ කොමිෂන් සභාව පනත. නිසා මේක වහාම අකුල ගන්න ඕන. අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට අපි ඉන්න ස්ථාවරය අධිකරණයේදී මේකට සාධාරණ ඉෂ්ට වේ කියලා අපි විශ්වාස කරනවා. එහෙම නොවෙනවා නම් මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා. ප්‍රභාකරන් යුද්ධ කරලා දිනා ගන්න බැරි වුණා ඊළ මේ පැත්තෙන්. හැබැයි අද අපේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කොමිෂන් සභාවක් හදලා කොළඹින්ම වෙනම රටක් හදලා දෙන්න හදනවා. කොළඹ වරාය ආශ්‍රිත වෙනම භූමි භාගයක් වෙන් කරලා දෙන්න හදනවා. අධිරාජ්‍යවාදී රටවල් වල උමනාවට අවශ්‍ය තෝතැන්නක් අවශ්‍ය භූමියක් බවට පත් කරගන්න. මේ ප්‍රශ්නට ආණ්ඩුව උත්තර දෙන්නේ නැහැ. මේ එකක් මේ නගරය සැලසුම් කිරීමේ සිට එක අඩුපාඩු තියෙනවා. අනිත් පැත්තෙන් මේ පනත හරහා අද කොළඹ මේ වරාය කොමිෂන් සභාව බරපතල ප්‍රශ්නයකට අපේ රටපත් කරනවා. අපි එහෙම කියන්නේ ඔබට මතක ඇති දැන් වසර දෙකක් තිස්සේ මෙහි ආයෝජනය කරන්න කියලා තියෙද්දී දේශීය සමාගමක් ගිය දෙසැම්බර් මාසේ ලංකාවේ සමාගමක් කිව්වා අපි ඩොලර් බිලියන 1 ආයෝජන කැඳවීම සඳහා කමිට්මන්ට් එකක් දෙනවා කිව්වා මේකට. එකඟතාවයක් පළ කරනවා කිව්වා. ඩොලර් බිලියන 450ක් ඒ අය පිටරටින් ගේන අපි ආයෝජනය කරනවා කියලා කිව්වා. දැන් අපි අහනවා ආණ්ඩුවේ. ඔයගොල්ලෝ මේ කොමිසම හරහා ලංකාවේ බැංකුවල තියෙන ඩොලර් වලින් ආයෝජනය කරන්න බෑ කියලා මේ පනතේ කියනවා. ලංකාවේ තියෙන රුපියල් සල්ලි ඩොලර් වලට ආයෝජනය කරලා එහෙමවත් අඩුම ගානේ ආයෝජනය කරන්න බෑ කියලා කියනවා. අපි අහනවා කොළඹ කොටස් වෙළඳපොළ හරහා රටට ප්‍රසිද්ධියටපත් කරලා ඒ සමාගම් වල කොටස් දැන් මේ වෙනකොට කොටස් වෙළඳපොළේ විකිණෙන සමාගම්. ඒතර ඒ සමාගම් උපාය මාර්ග සංවර්ධන පනත හරහා තමයි ආයෝජනය කරනවා කියලා කිව්වේ. ඒතර රටේ තියෙන නීතියක් යටතේ ආයෝජනය කරනවා කියලා කිව්වා. එහෙම කියලා කොටස් වෙළඳපොළේ කොටස් මිලදී ගැනීම සඳහා මේ රටේ ගනුදෙනු කරනට ආරාධනා කරා. දැන් මේ සමාගමත් අමාරුවේ දාලා නැති. දැන් මේ සමාගම අමාරුවේ දාලා. ඒ විතරක් නෙමෙයි. දැන් ඩොලර් මිලියන 450ක් ගේන්න හැදුවේ මේ සමාගම තමන්ගේ ලංකාවේ තියෙන ව්‍යාපාර වලින් වෙන්න පුළුවන්. පිටරටවල වල තියෙන සම්බන්ධකම් හරහා වෙන්න පුළුවන්. දැන් අපි අහනවා ආණ්ඩුවෙන් දැන් මේ සමාගම මේ ඩොලර් මිලියන 450 මිලියන 10න් 450ක් මේ ලාංකීය සමාගම ආයෝජනය කරනවා කියලා කිව්වා. දැන් එතකොට මේ ඩොලර් මිලියන 450 කොහෙන්ද මේ අය ගේන්නේ? දැන් ගේන්න ඕනේ පිටරටින්. දැන් මේ ඩොලර් මිලියන 450 මේ සමාගම ගේන්න ඕනේ පිටරටින්. ඇයි? දැන් ලංකාවේ සමාගම් වල මුදල් ආයෝජනය කරන්න දෙන්නේ නැහැ. ලංකාවේ තියෙන ඩොලර් ආයෝජනය කරන්න දෙන්නේ නැහැ. ලංකාවේ බැංකු වලින් ණය ගන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි අහනවා බැංක් කොටස් වෙළඳපොළෙත් කියලා රටටත් කියලා ලෝකෙටත් කියලා උපාය මාර්ග සංවර්ධන පනත හරහා ආයෝජනය කරන්න කියලා අද ආණ්ඩුව මේ පනතෙන් බැරියර් එකක් දානවා. සීමා කරනවා ලංකාවේ දින සල්ලි ආයෝජනය කරන්න බෑ කියලා. ඒත් අපි අහනවා මේ සමාගමට දැන් මේ ඩොලර් මිලියන 450ම පිටරටින් ගේන්න ඕන. එහෙනම් කලින් ගිහිල්ලා තියලා තියන්න වෙනවා ඉස්සල්ලා. එහෙම නැත්නම් කොහොමද මේ ආයෝජනය කරන්නේ? නැත්නම් ඒ සමාගමට විදේශීය ආයෝජකයන් හැටියට ගේනේවා විදේශීය සමාගම් වලටම දාලා රටට එක රුපියලක්වත් එක ඩොලර් එකක්වත් එන්නේ නැතුව යනවා මේ යන විදියට. ඇයි? මේ ආයෝජන තියෙන පිටරටින් සම්පූර්ණ. පිටරට මුදල්නේ. එකක් ඒක. ඒ නිසා අද මේ වරාය නගර කොමිෂන් සභාව පනත හරහා එක පැත්තකින් රටේ භූමිය වෙන් කරලා දෙන්න හදනවා. අනිත් පැත්තෙන් රටේ ආයෝජකයන්ට දොර වහලා ආයෝජන කැඳවන්න කියලා බොරු මායාවක රට අද හිර කරලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ බොරු මායාවල් වල රට හිර කරලා බොරු සිහින දැකලා මේ ඇත්ත නොවන සිහින දැක හැමදාම රටකට යන්න බෑ. අවුරුදු 73ක් මේ අය රටට කරපු බොරුව තමයි අපි දැක්කේ. තවත් පවුල් ලක්ෂ 30ක් මේ රටේ රුපියල් 5000ක් ආණ්ඩුවෙන් ලැබෙන්න ඕනේ අවුරුදු කන්නනම්. ඔන්න අපේ රට. ඒ නිසා මේ ආයෝජන කැඳවන්න නම් ඉස්සල්ලාම දේශීය ආයෝජකයන්ටත් මේක ඇතුළේ ඉඩ හැදෙන්න ඕන. දේශීය ආයෝජකයන්ටත් ඉඩ හදන්න නම් මේ පනතෙන් අද ආණ්ඩුව වහාම මේ දාපු වගන්ති ඉවත් කරගෙන ඒවා සංශෝධනය කරන්න. එහෙම නැත්නම් මේ පනත හරහා මේ තියෙන අත්නෝමතිකකම් මේ පනතේ එක තැනක තියෙනවා කොමිසම තමයි ආයෝජකයන්ට ඉඩම දෙනවද නැද්ද කියලා සමාගමට තීරණය දෙන්නේ. දැන් අපි හිතමුකෝ ඇමරිකානු සමාගමක් එනවා, චීන සමාගමක් එනවා, ඉන්දියානු සමාගමක් එනවා. දැන් කොමිසම බලනවා කාටද දෙන්න හොඳම මූණ හොඳ කාගේද කියලා බලලා දෙන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට උදව් කරන්නේ කවුද කියලා බලලා තමයි දෙන්න වෙන්නේ. ඒ නිසා මේ කොමිෂන් සභාව හරහා සිද්ධ කරන්න යන්නේ අපි විශ්වාස කරනවා මේ ඉඩම් ටික සම්පූර්ණ
විකුණා දැමීමේදී අධිරාජ්‍යවාදී ඌමනාවල් වලට අවශ්‍ය කඳවුරුගත ඉඩම් බවට පත් කරන්න තමයි ආණ්ඩුව මේ සැලසුම් කරන්නේ. නිසා අද මේ කොමිෂන් සභා පනත අධිකරණය තුල මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඉදිරිපත් කරපු කරුණු වගේම අපේ රටේ පාර්ලිමේන්තුව වග නොකියන අපේ රටේ විගණකාධිපතිලට වග නොකියන මේ රටේ ව්‍යාපාරිකයන්ට ඉඩ නොහදන මේ රටේ කම්කරු නීති සංශෝධනය කිරීමට අවශ්‍ය එහෙම නැත්නම් ඒ ප්‍රදේශෙට විතරක් නීති හදන්න පුළුවන්. මේ කොමිෂන් අපිට පුළුවන් ඒ වරාය නගරය කියලා කොටසට විතරක් නීති හදන්න. මේ රටේ කම්කරු නීති, මේ රටේ මූල්‍ය නීති, මේ රටේ බදු නීති මේ සියල්ලම අද කොමිෂනකට පාරණ එක බරපතල තත්ත්වයක් වෙනම රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම වුවත් මේන් හදන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ මේ ක්‍රියාවලිය ඇතුළේ ආණ්ඩුව බරපතල අවධානමකට අපේ රට තල්ලු කරමින් තියෙනවා. ඒ නිසා වහාම මේ කොමිෂන් සභාව පනත අකුල්ලලා ආයෝජන පනත තියෙනවා 78 අංක 4 දන්න BOI ඇක්ට් එක තියෙනවා. ඒ වගේම උපාය මාර්ග සංවර්ධන පනත තියෙනවා. මේ හරහා අපේ රටේ ආයෝජකයන්ට ආයෝජන ගෙන්නන්න කිසිදු බාධාවක් නැහැ. දෙන්න තියෙන ඔක්කොම සහන උනත් දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි රටේ සමහර නීති වලට අත ගන්න බෑ. වැඩ කරන මිනිසුන්ගේ පැයාටේ නීතියට අත ගන්න බෑ. වැඩ කරන මිනිසුන්ගේ කාන්තාවන්ගේ රාත්‍රී සේවා යෙදවීම නීති වලට අත ගන්න බෑ. ඒ වගේම දරුවන් සේවය යෙදවීමට අත ගන්න බෑ. ඒ නිසා මේ නීතිත් අද වෙනස් කිරීමේ අයිතිය මේ කොමිෂන් සභාවකට දීලා අද බරපතල අරබුදයක් රට ඇතුලේ හදන්න. නිසා අපි කියනවා මේ වහාම ආණ්ඩුව මේ කොමිෂන් සභාව පනත අහෝසි කරගන්න නකුල ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ අත්නෝමතික බලය දීලා තියෙන බලය මේ ආයෝජන කලාපයක් බවට එහෙම නැත්නම් මේක සංවර්ධනය කරන කලාපයක් බවට පත් කරන්න තියෙන තැනට ගෙනියන්න කටයුතු කරන්න ඕනේ. නිසා අපි එක පැත්තකින් මේ කොමිසමේ ක්‍රියාවලිය පිළිගන්නේ නැහැ වගේම මේක රටට බරපතල තත්ත්වයක් කියන කාරණේ සාධාරණ කරන්නේ. අද ඒ අයට නීති හදන්න දුන්නොත් එහෙම රටේ අනෙකුත් රටේ සියලුම ප්‍රදේශවල ඉන්න වැඩ කරන ජනතාවට බරපතල විදිහේ බලපාන නීති හැදෙන්න පුළුවන්කම තියෙනවා. මේ ආදර්ශයට අරගෙන රට ඇතුළෙත් මේ නීති වෙනස් වීමේ අවදානමක් ඉස්සරහා තියෙනවා. නිසා වහාම ඒවා වෙනස් වෙන්න ඕනේ. නිසා එක පැත්තකින් දේශීය ආයෝජකයන්ට ඉඩ අහුරලා රටේ ඉඩම් ටික බහුජාතික සමාගම් එහෙම නැත්නම් අධිරාජ්‍යවාදී ඌමනාවල් මත වෙන් කර ගැනීම ඉඩ හදලා ඒ ඉඩම් විකිණීමේ ඉඩ කොමිසමට පවරලා මේ රට බරපතල අර්බුදයට ගෙන යාමේ මේ කොළඹ නගර සංවර්ධන එහෙම නැත්නම් මේ පෝට් සිටි සංවර්ධන කොමිෂන් සභාවේ මේ පනත වහම අකුලා ගන්න කියන එක තමයි වෘත්තීය සමිතියට අපි කියන්නේ. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා දැන් අපි හම්බන්තොට වරායට යුරේනියම් නැවක් ආවා වගේ මේකේ හැදෙන මේ බිම්වලත් ආරක්ෂාව පිළිබඳව බරපතල වගකීමක් ආණ්ඩුවට තියෙනවා. මොකද මේ වගේ හැදෙන ගොඩනැගිලි වල නීති ක්‍රියාත්මක වීමේදී රටේ නීතියට උඩින් කිසිදු නීතියක් හැදිය යුතු නැහැ. එහෙම වුණොත් එහෙම අර බේරූට් නගරයේ පිපුරුවා වගේ පිපුරුවට පස්සේ තමයි අපිටත් හොයාගන්න වෙන්නේ ඔන්න පිපුරුවා කියලා. ඒ නිසා මේ தત્ත්වයේ තේරුම් අරගෙන මේ කොළඹ නගර මේ වරාය නගර ව්‍යාපෘතිය හරහා රට ඉස්සරහා තියෙන මේ බරපතල අවදානම ආණ්ඩුව අඳුන ගන්න ඕනේ. ඒ වගේම අපි මේ රටේ මිනිස්සුන්ට කියනවා මේ රටේ ජනතාවට කියනවා ආණ්ඩුව ඩොලර් අර්බුදයට උත්තර හොයන්න අත්නෝමතික ලෙස මේ තමන් හදන කොමිෂන් සභාව හරහා රටේ භූමි භාගයක් වෙනම වෙන් කරන්න උත්සාහ කරනවා. ඒ වෙන් කරන භූමි භාගය හරහා අධිරාජ්‍යවාදීන්ට තමන්ට අවශ්‍ය ලෙස කඳවුරු බැඳ ගන්න පුළුවන්කම තියෙනවා. කලාපීය අධිරාජ්‍යවාදීන්ගේ ගැටුමේ ගොදුරක් බවට ලංකාව පත් කරන්න හදනවා. ඒ වගේම හෙට දවස වැඩ කරන ජනතාවගේ නීති සංශෝධනය කරන්න උවත් අවශ්‍ය අඩිතාලම දාන්න මේ ප්‍රදේශ පාවිච්චි කරන්න ආණ්ඩු කටයුතු කරමින් තියෙනවා. ඒ නිසා ඔබේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් අධිකරණය ලබා දෙන අපි අපේක්ෂා කරන වඩා යහපත් රට ගැන හිතලා තීරණයක් ලබා ගැනීම වෙනුවෙන් තමයි අධිකරණයට අපි ගිහිල්ලා තියෙන්නේ. ඒ අධිකරණය ලබා දෙන තීරණයට නොසලකා මේ ආණ්ඩු කටයුතු කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා ඒවට ඉඩ නොතබා ආණ්ඩුවේ මේ අත්නෝමතිකත්වයට එරෙහිව මේ කොළඹ වරාය නගර ව්‍යාපෘති හරහා රට ඉස්සරහා මේ දිගහැරමින් තියෙන අවදානම පරාජය කරන්න මේ රටේ වැඩ කරන ජනතාවට එකතු වෙන්න කියන ආරාධනය අපි කරනවා. ඒ නිසා නැගෙනහිර ජැටිය බේරගන්න බටහිර විකුණපු ආණ්ඩුව උසාවිය මොනා කිව්වත් අපි මේක කරනවා කියලා ඒ අත්නෝමතිකත්වයේ පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා කරන්න පුළුවන්කම තියෙනවා. අපි මේ රටේ ජනතාවට කියනවා ඒ අත්නෝමතිකත්වයේ හෙට දවසේ ඔබේ වැඩ කරන පැය ගණන නැති වෙනකොට හෙට දවසේ ඔබේ සහෝදරියගේ ඔබේ මවගේ
රාත්‍රී සේවය අනිවාර්ය කරනකොට මේ රටේ කම්කරු නීති සංශෝධනය වෙනකොට දුක් වෙලා වැඩක් නැහැ. මේ ගොඩනගෙන ආණ්ඩුවේ අත්නොමතිකත්වයට එරෙහිව පෙළ ගැසිය යුතුමයි. ළඟ එන කම්කරු දිනය නවත්තන්න ආණ්ඩුව තීරණය කරන්නේ ඇයි? මේ තමයි හේතුව. ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන විරෝධයේ සාකච්ඡා කරන සංවාද කරන සාකච්ඡා සභාවක් රැස්වීම වටයක් බවට මේ මැයි දිනේ පත් වෙලා තියෙනවා. ඒ නිසා මැයි දිනයත් නහනම් කරන්න දැන් ආණ්ඩුව කටයුතු කරනවා. ජනාධිපතිතුමාට ගම වටේ පිළිසඳර යනකොටම කොවිඩ් මතක් වෙන්නේ නැහැ. මැයි දිනේ එනකොට PCR පරීක්ෂණත් වැඩි කරන්න තීරණය කරනවා. ඒ කියන්නේ මෙච්චර කල් ආණ්ඩුව වහගෙන හිටියේ. ආණ්ඩුව හංගන් හිටියේ PCR පරීක්ෂණ අඩු කරලා තිබුණේ. ඇයි? PCR පරීක්ෂණ වැඩි කරලා රෝගේ පාලනය කරන්න නම් තිබුණේ ලෙඩේ පැතිරෙන එක නවත්තන්න. හැබැයි ඒක නවත්තන්න ඕන වුණේ රටේ මිනිස්සු මැයි දිනේට ලෑස්ති වෙනවා කියලා දැනෙනකොට. ඒ නිසා අපි වෘත්තීය සමිති ව්‍යාපාරය තීරණය කරලා තියෙන අපි මැයි දිනේ පවත්වනවා. අපි මැයි දිනේ පවත්වනවා. ඒ නිසා වැඩ කරන ජනතාවට අපි කියනවා මැයි දිනේ සමරන අපි මේ පාර මේ වැඩ කරන ජනතාව පෙළගස්සනවා. ඒ නිසා ආණ්ඩුව තමන්ගේ අසාර්ථකත්වයන් වහගන්න මැයි දින පැවැත්වීම පවා නවත්තන්න හදනවා නම් අපි මේ රටේ ජනතාවට කියනවා මේ එන්නේ හොඳ පොටක් නෙමෙයි. මේ එන්නේ හොඳකට නෙමෙයි. ඒ නිසා මේ ආණ්ඩුවේ අත්නොමතිකත්වයට එරෙහිව ජනතාවගේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව ඒවා බලරහිත කරන්න ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග වලට එරෙහිව පෙළ ගැහෙන්න කියන ආරාධනයක් අපි මේ රටේ වැඩ කරන ජනතාවගෙන් කරනවා. ඒ නිසා අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට විශේෂයෙන් මේ කොළඹ වරාය නගර කොමිෂන් සභාව පනත අපේ රටේ බරපතල ප්‍රශ්න ගණනාවක් ඇති කරන පනතක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා වහාම මේ පනත අකුල ගන්න කියන බල කිරීම අපි ආණ්ඩුවට කරනවා. ඒ වගේම මේ රටේ තවත් භූමියක් වෙන් කරලා දීලා මේ රට අධිරාජ්‍යවාදීන්ගේ ගැටුමේ ගොදුරක් බවට පත් කරන එක වහාම නවත්තන්න. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ අත්නොමතිකත්වයට එරෙහිව මේ රටේ ජනතාවට පෙළ ගැහෙන්න කියන ආරාධනයත් අපි මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවගෙන් අන්තර් සමාගම් සේවක සංගමය හැටියට කරනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය